ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ හැමදිනාටම දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හැමදිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උදෑසන කාලයේ මේ පින්වතුන් හැමදෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට බොහෝම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිහිල්ලා අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වුණා. අනතුරුව මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ ගිලම්පස ආදිය පූජා කරලා බුද්ධෝපස්ථාන පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. දැන් මේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට. පින්වතුනි, අපි හැම කෙනෙක්ම ඒ වගේම මේ පින්වතුන් හැමදෙනාම බොහෝම වාසනාවන්තයි. ඇයි අපි වාසනාවන්ත වෙන්නේ? හේතුව අපි තාමත් මේ ලෝකයේ සජීවී මනුෂ්‍යයන් හැටියට ජීවත් වෙනවා. ඔබ දන්නවද මේ වෙනකොට මේ ලෝකේ සම්පූර්ණ ජනගහනය බිලියන 7.3ක් 7.6ක් අතර කියලා ගණන් බලලා තියෙනවා. මේ ලෝකයට සෑම තප්පරයකම අලුතින් ළමයි 4 දෙනෙක් උපදිනවා. ඒ වගේම මේ ලෝකයේ සෑම තප්පරයකම මිනිස්සු දෙන්නේ මරණයට පත් වෙනවා. ඒ කියන්නේ ගෙවුණු පැය 24 ඇතුළත මේ ලෝකයේ 1,72,000කට වැඩි පිරිසක් තමන්ගේ අවසාන රාත්‍රිය ගත කරලා තියෙනවා. මේ කාලයේ ලෝකේ පුරා පැතිරිලා යන කොරෝනා වෛරසය නිසා මේ තත්ත්වය මේ ගණන තවත් වැඩි වෙලා තියෙනවා. කෙසේ හෝ ලෝකයේ සෑම දවසකම 1,72,000කට වැඩි පිරිසක් මරණයට පත් වෙනවා. එතකොට මේ වගේ විශාල පිරිසක් මරණයට පත් වෙන ලෝකයේ ඔබ තාමත් ජීවත් වෙනවා. අද උදෑසන ඔබ අලුත් දවසකට සජීවී මිනිසෙක් හැටියට අවදි වුණා. මම අද ඔබට කියලා දෙන්නේ සාර්ථක දවසක්, ජයග්‍රාහී දවසක් ගත කිරීමට අවශ්‍ය කරන ප්‍රධාන කාරණා 5ක් සම්බන්ධයෙන්. මේ කාරණා 5 මීට කලින් අපි මේ මාසික ධර්ම දේශනාවලදී කියා දීලා තියෙනවා. නමුත් අද අලුතෙන් පිරිසක් මේ වැඩසටහනට ඔන්ලයින් සම්බන්ධ වෙන නිසා මම කල්පනා කළා බොහෝ දෙනෙකුට මේ කාරණා ප්‍රයෝජනවත් වෙන නිසා අපි කලින් කරපු මෙම දේශනාව නැවත හැමදෙනාම වෙනුවෙන් සිදු කළොත් හොඳයි කියලා. පින්වතුනි, ජීවිතේ සෑම දවසක්ම අපිට වැදගත්. ඒකට හේතුව සෑම දවසක්ම අපේ ජීවිතේ සාර්ථකත්වයේ පිණිස හේතු වෙනවා. ජීවිතේ සාර්ථක කරගන්න කැමති, ජීවිතේ ඉලක්ක හදාගෙන ඒ ඉලක්ක කරා ගමන් කරන්න කැමති
ජීවත් වෙන මිනිස්සු. ඔබ දැකලා ඇති සමහර මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. ඒ ජීවිතවලට කිසිම අරමුණක් නැහැ. ඒ ජීවිතවලට කිසිම ඉලක්කයක් නැහැ. එතකොට අරමුණක් නැති ඉලක්කයක් නැති ජීවිතය මරණ ජීවිතයක්. ඒ කියන්නේ ඒ කෙනා ජීවත් වෙලා හිටියත් ඇත්තටම එයා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි, එයා මැරිච්ච කෙනෙක්. මේ ජීවිතය කියලා කියන්නේ මරුණු මිනිස්සෙක් වගේ මලකඳක් වගේ ගත කරන්න ඕන දෙයක් නෙමෙයි. ගංගාවක මරුණු මාළු තමයි ඉබේම පහළට ගහගෙන යන්නේ. ආන්නේ වගේ අරමුණක් නැති ඉලක්කයක් නැති ජීවිත නිකරුණේ ගත වෙලා යනවා. නමුත් ඔබ දැකලා ඇති ගංගාවක ඉන්න පණ තියෙන මාළු ඒ ගංගාවේ උඩු අතට පීනනවා. ඒ ගංගාවේ Tamanට යන්න ඕනි තැනට පීනලා යනවා. ආන්නේ වගේ පින්වතුනි ජීවිතේ අරමුණක් තියෙන ඉලක්කයක් තියෙන මිනිසුන් තමයි මේ ජීවිතය හැම අතින්ම ජය අරගෙන තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිත වල අපිට තියෙන ඉලක්ක, අපේ ජීවිතවල අපිට තියෙන අරමුණු කරා යන්න, ඒ අරමුණු සාක්ෂාත් කරගන්න අපිට අපේ ජීවිතේ ලැබෙන සෑම දවසක්ම ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසා මම අද ඔබට කියලා දෙන්නේ සාර්ථක දවසක් ගත කරන්න ඔබට අවශ්‍ය වෙන මූලික කාරණා පහක්. මේ කාරණා පහ ඉතාම වැදගත්. මේ කාරණා පහ ඔබ බොහොම කෙටියෙන් ඔබ ළඟ තියෙන සටහන් පොතක සටහන් කරගන්න. මේ කාරණා පහ තුලින් කියවෙන දේවල් ඔබ අනිවාර්යයෙන්ම එදිනදා ජීවිතයට ඇප්ලයි කරගන්න. ඔබට බලාගෙන ඉඳී ඔබේ ජීවිතයේ සාර්ථකත්වයක් කරා යන ආකාරය ඔබ තුලින්ම දකින්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි ඔබ උදේ පාන්දර අවදි වුණාට පස්සේ ඔබ මුලින්ම කරන්න ඕනි කාරණාව තමයි ඔබේ ජීවිතයට කෘතඥ වෙන්න ඕන. ඒ කියන්නේ ඔබේ ජීවිතයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඇයි මම මෙහෙම කියන්නේ? ඔබ දන්නවා අපි හැමෝටම ෆෝන් එකක් තියෙනවා. ඒ වගේම අපිට කම්පියුටර්ස් තියෙනවා. අපිට ස්මාර්ට් වොච් එකක් තියෙනවා. අපිට ලැප්ටොප් තියෙනවා. එතකොට මේ වගේ අපිට මේ ඩිවයිස් තියෙනවා. එතකොට අපි ළඟ තියෙන මේ ස්මාර්ට් ෆෝන් එක අපි නිතර රීචාර්ජ් කරනවා. අපේ ලැප්ටොප් එක අපි රීචාර්ජ් කරනවා. අපේ වොච් එක අපි රීචාර්ජ් කරනවා. ඇයි අපි ළඟ තියෙන මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් රීචාර්ජ් කරන්නේ? අපි දන්නවා ඒ වගේ බැටරියේ තියෙන ඒ ධාරිතාව අඩු වුණොත් එහෙම අපිට අපේ එදිනදා ජීවිතේ කටයුතු කරගන්න ඒක ලොකු බාධාවක් වෙනවා. අපිට එදිනදා ජීවිතේ කටයුතු හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි නිතරම අපි ළඟ තියෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් රීචාර්ජ් කරනවා. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ ඔබ කොයි විදියටද රීචාර්ජ් කරගන්නේ කියලා. ඒ කියන්නේ ජීවිතේට ඔබ අලුතෙන් මුහුණ දෙන්න මේ උදා වෙච්ච දවසට ඔබ අලුතෙන් මුහුණ දෙන්න ඔබ කොහොමද ඔබේ ජීවිතේ රීචාර්ජ් කරගන්නේ? පින්වතුනි අපි අපේ ජීවිතේ රීචාර්ජ් කරගන්න නම් ඒ කියන්නේ අලුත් දවසකට මුහුණ දෙන්න අවශ්‍ය කරන ජවය, අවශ්‍ය කරන ශක්තිය ඔබ තුල ඇති කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි උදේ පාන්දර ඔබ නැගිට්ටට පස්සේ ඔබ ඔබේ ජීවිතයට කෘතඥ වෙන්න ඕන.
ඔබ ඔබේ ජීවිතයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි. ඔබ උදේ පාන්දර අවදි වුණාට පස්සේ ඔබ විවේක තැනකට ගිහිල්ලා සමහරක් විට ඔබ වන්දනාමාන කරන තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් විට ඔබේ ඇඳමතම වෙන්න පුළුවන්. සමහරක් විට ඔබ ගෙදර විවේකයෙන් වාඩි වෙලා ඉන්න තැනක වෙන්න පුළුවන්. කුමන හෝ ඔබට විවේක ඔබේ හිත සංසිඳන තැනකට ගිහිල්ලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ වෙනකොට ඔබට ලැබිලා තියෙන දේවල්. ඒ තමයි මේ වෙනකොට ඔබේ ගෙදර ඔබට අවශ්‍ය ප්‍රමාණයට කෑම බීම තියෙනවා. ඔබ දන්නවද මේ ලෝකයේ දවසකට සෑම දිනයකම කුඩා දරුවන් 8500ක් මරණයටපත් වෙනවා කෑම බීම නැතුව. දිනපතා කුඩා දරුවන් 8500ක් මරණයටපත් වෙනවා ලෝකයේ කොහේ හෝ තැනක කෑම බීම නැතුව. එතකොට එහෙම ලෝකයක ඔබ ඔබේ ෆ්‍රිජ් එක කරලා බලනකොට ඔබේ මේසේ දිහා බලනකොට ඔබට අවශ්‍ය ප්‍රමාණයට කෑම බීම තියෙනවා. ඔබ බොහොම වාසනාවන්තයි. ඊළඟට ඔබ කල්පනා කරලා බලන්න ඔබේ හිසට ඉහළින් වහලක් තියෙනවා. ඒ කියන්නේ ඔබටම කියලා ඔබට නිවසක් තියෙනවා. ඊළඟට ඔබට පිරිසිදු පානීය ජලය තියෙනවා. ඊළඟට ඔබටම කියලා වාහනයක් තියෙනවා. ඔබටම කියලා හොඳ රැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබට නිරෝගී ශරීරයක් තියෙනවා. ඊළඟට ඔබ වටා ඔබට ආදරය කරන ස්වාමියෙක් ඉන්නවා. ඔබට සෙනෙහස දක්වන බිරිඳක් ඉන්නවා. ඔබට ආදරය කරන දරුවන් ඉන්නවා. ඔබට ආදරය කරුණාව දක්වන ඔබ ගැන හොයලා බලන ඥාතීන් ඉන්නවා. යහළුවන් ඉන්නවා. එතකොට මේ විදිහට පින්වතුනි ඔබ ඔබේ ජීවිතයට ලැබිලා තියෙන දේවල්. ඔබ ඔබේ ජීවිතයට මුණ ගැසිලා තියෙන යහපත් පුද්ගලයන් ගැන ඔබ ඔබේ ජීවිතයට ලැබිලා තියෙන යහපත් දේවල් ගැන ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. කල්පනා කරනකොට ඔබට තේරෙයි මේ ලෝකයේ බොහෝ පිරිසකට නොලැබුණු දේවල්, බොහෝ පිරිසකට මගහැරුණු දේවල් රාශියක් ඔබට ලැබිලා තියෙනවා කියලා. ඊට පස්සේ ඔබ කරන්න ඕන මේ ලැබිලා තියෙන දේවල් ගැන, මේ ඔබේ ජීවිතයට මුණ ගැසිලා තියෙන පුද්ගලයන් ගැන ඔබ මුළු හදවතින්ම සතුටු වෙන්න. ඔබ බොහෝම වාසනාවන්ත කෙනෙක් කියලා ඔබ බොහෝම සතුටක් ලබනවා. ඒ වගේම තමයි ඔබේ ජීවිතයට මේ වෙනකොටත් ලැබිලා තියෙන සියලුම යහපත් දේවල් වලට මේ වෙනකොටත් ඔබට මුණ ගැසිලා තියෙන සියලුම යහපත් පුද්ගලයන්ට ඔබ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. මොකද ඔබේ ওই වාසනාවන්ත ජීවිතය ඔය ආකාරයට පක්කලේ ඒ දේවල් වලින් ඒ පුද්ගලයන් විසින්. ඒ නිසා ඔබ උදේ පාන්දර ඔබේ ජීවිතයට ලැබිලා තියෙන යහපත් දේවල් වලට ඔබේ ජීවිතයට මුණ ගැසුණු යහපත් පුද්ගලයන්ට ඔබ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා නම් ලැබිලා තියෙන යහපත් දේවල් ගැන මෙනෙහි කරලා මුණ ගැසුණු යහපත් පුද්ගලයන් ගැන මෙනෙහි කරලා ඔබ බොහෝම වාසනාවන්ත කෙනෙක් කියලා ඔබ සතුටු වෙනවා නම් ඒ තුලින් ඔබේ ජීවිතේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. සාර්ථක දවසකට මුහුණ දෙන්න ඒ ඇති වෙන ප්‍රබෝධය ඔබට බෙහෙවින්ම උපකාර වෙනවා. ඒක හරියට ඔබ ඔබේ ජීවිතේ රීචාර්ජ් කරගත්තා වගේ වැඩක්. ඔබ දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා ජීවිතේ නොලැබිච්ච දේවල් ගැනම කල්පනා කරනවා. ජීවිතේ මගහැරුණු පුද්ගලයන් ගැනම කල්පනා කරනවා. ජීවිතේ නොලැබිච්ච දේවල් ගැනම කල්පනා කරනකොට ජීවිතේ මගහැරිච්ච පුද්ගලයන් ගැනම කල්පනා කරනකොට ඔබට ඔබ ගැන යම්කිසි පසුතැවිල්ලක් ඇති වෙනවා. ඔබට ඔබේ ජීවිතය ගැන උදාසීන බවක් ඇති වෙනවා. ඔබට ඔබේ ජීවිතය ගැන යම්කිසි
කනගාටුවක් ඇති වෙනවා. ඒ ඇති වෙන උදාසීන බව, ඒ ඇති වෙන කනගාටුව, ඒ ඇති වෙන පසුතැවිල්ල ඔබට ප්‍රබෝධමත් දවසකට මුහුණ දෙන්න ලොකු බාධාවක් වෙනවා. දවස සාර්ථක කරගන්න ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා සෑම දිනයකම උදෑසන ඔබ කළ යුතු පළවෙනි කාරණාව තමයි ඔබේ ජීවිතයට කෘතඥ වෙන්න ඕන. එතකොට ඔබට ලැබිලා තියෙන දේවල් වලට, ඔබට මුණ ගැසුණු පුද්ගලයින්ට ඔබ ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම තමයි පින්වතුනි ඔබට ලැබිලා තියෙන මේ ශරීරයට ඔබ ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබ හේතුව ඔබට ලැබිලා තියෙන නිරෝගී ශරීරය. ඔබේ හදවත තාමත් හොඳට ක්‍රියාත්මක වෙනවා. ඔබේ පෙනහල තාමත් හොඳට ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ නිකන් කල්පනා කරලා බලන්න මේ කොරෝනා වෛරසය නිසා මේ වෙනකොට මේ ඇමරිකා එක්සත් ජනපදය තුළ විතරක් ලක්ෂ 7කට වැඩි පිරිසක් රෝගාතුර වෙලා ඉන්නවා. එතකොට ඒ රෝගාතුර වෙලා ඉන්න අයට තියෙන ලොකුම ගැටලුව තමයි හුස්ම ගැනීමේ අපහසුතාව. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ වෙනහළු තාමත් හොඳට වැඩ කරනවා. ඔබේ වකුගඩු තාමත් හොඳට වැඩ කරනවා. ඔබේ ශරීරයේ අවයවයන් තාමත් හොඳට වැඩ කරනවා. එතකොට ඔබට ලැබිලා තියෙන මේ නිරෝගී ශරීරයට හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. කෘතඥ වෙන්න ඕන. මේ විදිහට පින්වතුනි ඔබේ ජීවිතයට ලැබිලා තියෙන යහපත් දේවල් වලට, ඔබේ ජීවිතයට මුණ ගැසිලා තියෙන යහපත් පුද්ගලයින්ට, ඔබේ මේ නිරෝගීමත් ශරීරයට, ඔබ මේ ජීවත් වෙන ලෝකයට මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනකොට, ඒ දේවල් Tamanට ලැබීම ගැන ඔබ මුළු හදවතින්ම සතුටු වෙනකොට, ඔබ තුල ඇති වෙන ප්‍රහර්ෂණය, ඔබ තුල ඇති වෙන ප්‍රීතිය සාර්ථක දවසක් ගත කරන්න අවශ්‍ය කරන ජවය ඔබට ලබා දෙනවා. ඒ තමයි ඔබ දවස ආරම්භයේදී කළ යුතු පළවෙනි දේ. දෙවෙනි කාරණාව තමයි ඔබ දවස ආරම්භ කිරීමේදී ඔබේ හිතට අදහසක් ඇති කරගන්න. අද දවස පුරාවට මට මුණ ගැසෙන පුද්ගලයන් ඉන්නවා. සමහරක් විට ඔබ නිවසේ දවස ගත කරනවා නම් ඔබට ඔබේ ස්වාමියා දකින්න ලැබෙනවා. ඔබේ දරුවන්ව දකින්න ලැබෙනවා. ඔබේ බිරිඳව දකින්න ලැබෙනවා. ඔබේ දෙමව්පියන්ව දකින්න ලැබෙනවා. ඊළඟට ඔබ රැකියාව කරන තැනට ගියාට පස්සේ ඔබේ ආයතනයේ ප්‍රධානියා ඔබට දකින්න ලැබෙනවා. ඔබත් එක්ක වැඩ කරන අනිකුත් ඒ ආයතනයේ සේවක සේවිකාවන් සමග ඔබට එකට එකතු වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට අපි දවස ගත කරනකොට පින්වත්නි අපිට මේ පුද්ගලයන් සමග කතා බහ කරන්න සිද්ධ වෙනවා. මේ පුද්ගලයන් එක්ක අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. දවස ආරම්භයේදී ඔබ ඔබේ හිතට අදහසක් ඇති කරගන්න අද දවසේ මම යම් පුද්ගලයෙක් ඇසුරු කරනවාද, යම් පුද්ගලයෙක් සමග කතාබස් කරනවාද, මගේ සියලු දෙනාගේම ධනාත්මක පැත්ත විතරක් දකිනවා. ධනාත්මක පැත්ත විතරක් හිතනවා. ඒකට හේතුව තමයි පින්වතුනි අපි අපිත් එක්ක ගැටෙන, අපිත් එක්ක එකට කටයුතු කරන, අපිත් එක්ක සම්බන්ධ වෙන පුද්ගලයින්ගේ අඩුපාඩුම දකින්න පටන් ගත්තොත් එහෙම ඔබට එදිනදා ජීවිතේ කටයුතු සාර්ථකව කරගන්න ඒක ලොකු බාධාවක් වෙනවා. උදාහරණයක් ඇටියට ඔබ මේ බිරිඳගේ අඩුපාඩුම කල්පනා කරන්න පටන් ගත්තොත් එහෙම ඔබ මේ ස්වාමියාගේ වැරදිම දකින්න පටන් ගත්තොත් එහෙම ඔබට සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. ඊළඟට ඔබ මේ දරුවන්ගේ වැරදිම දකින්න පටන් ගත්තොත්, දෙමව්පියන්ගේ වැරදිම දකින්න පටන් ගත්තොත් එහෙම ඒ දරුවන් දෙමව්පියන් අතර තියෙන ඒ සම්බන්ධකම සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඊළඟට ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රධානියාගේ අඩුපාඩුම ඔබ දකින්න පටන් ගත්තොත් එහෙම ඔබත් එක්ක කටයුතු කරන අනෙකුත් සේවක සේවිකාවන්ගේ
අඩුපාඩුම දකින්න පටන් ගත්තොත් එහෙම ඔබට රාජකාරී කටයුතු හරියට සිදු කරගන්න බැරි වෙනවා. එතකොට අපවට ගැලසෙන පුද්ගලයන්ගේ අඩුපාඩු ගැන කල්පනා කිරීම, ඒ පුද්ගලයන්ගේ වැරදිම දැකීම අපිට එදිනදා ජීවිතයේ කටයුතු සාර්ථකව සිදු කරගන්න ලොකු බාධාවක් වෙනවා. ඔබ මතක තියාගන්න මේ ලෝකයේ සර්ව සම්පූර්ණ මිනිසු කියලා පිරිසක් නැහැ. මේ ලෝකයේ සර්ව සම්පූර්ණ එකම එක පුද්ගලයෙක් පමණයි හිටියේ. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හැරෙනකොට මේ ලෝකයේ යම්තා පිරිස මේ ලෝකයේ ඉපදුනාද, මේ ලෝකයේ ජීවත් වුණාද, ඒ සියලු දෙනා තුලම මොනියම් වූ දුර්වලතාවයක් තිබුණා. මොනියම් වූ අඩුපාඩුවක් තිබුණා. මේ දේශනාව කරන මම අඩුපාඩු තියෙන කෙනෙක්, සම්පූර්ණ කෙනෙක් නෙමෙයි. මේ දේශනාව ශ්‍රවණය කරන ඔබත් අඩුපාඩු තියෙන අය, දුර්වලතා තියෙන අය. නමුත් අපිට පුළුවන් නම් අපි අසුරු කරන පුද්ගලයන්ගේ හොඳ දේවල් විතරක් දකින්න. ඒ පුද්ගලයන් දෙස ධනාත්මකව බලන්න. ඒ ධනාත්මකව පුද්ගලයන් දෙස බැලීම, ඒ පුද්ගලයන්ගේ යහපත් දේවල් කල්පනා කිරීම අපිට එදිනදා ජීවිතයේ කටයුතු සාර්ථකව සිදු කරගන්න ගොඩාක් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දවස් ආරම්භයේදී මෙන්න මේ අදහසක් ඔබේ හිතට දෙන්න. ඒ තමයි අද දවසේ මම යම්තා පුද්ගලයන් ඇසුරු කරනවා. යම්තා පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වනවා. යම්තා පුද්ගලයන් සමග කතාබස් කරනවාද, ඒ සියලු දෙනා දෙසම මම ධනාත්මකව බලනවා. ඊළඟ කාරණාව තමයි පින්වත්නි, ඔබට මේ සමාජයේ මිනිසුන් සමග කටයුතු කරනකොට ඔබට මුණ ගැහෙන්න පුළුවන් මේ සමාජය තුළ ඉන්න සමහර පුද්ගලයන් හැම වෙලාවෙම අනිත් අයගේ අඩුපාඩු කතා කරනවා. අනිත් අය දෙස ඍණාත්මකව තමයි හැම මොහොතෙම බලන්නේ. මේ අන් අය දෙස ඍණාත්මකව බලන, අනිත් අයගේ අඩුපාඩුම කල්පනා කරන පුද්ගලයෙක් ඔබ පොඩ්ඩක් අතේ දුරින් තියාගන්න. ඒකට හේතුව තමයි අනිත් අයගේ වැරදිම කල්පනා කර ඉන්න, අනිත් අයගේ අඩුපාඩුම කතා කරගෙන ඉන්න පුද්ගලයෙක් සමග ඔබ නිතර කතා බහ කරන්න පටන් ගත්තොත් එහෙම. ඒ වගේ දුර්වල පුද්ගලයෙක් ඔබ නිතර ඇසුරු කරන්න පටන් ගත්තොත් එහෙම සති දෙක තුනක් යනකොට ඔබ ඒ වගේම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අන් අයගේ වැරදි කතා කර අන් අය දෙස ඍණාත්මකව බලන පුද්ගලයෙක් ඔබ මද ආශ්‍රයෙන් බැහැර කළ යුතුයි. මොකද මේ පුද්ගලයෙක් ඔබේ වටිනා කාලය විනාශ කරනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයෙක් ඔබේ එදිනදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගන්න ලොකුම බාධාවක් බවට පත් වෙනවා. ඔබ දැකලා ඇති සමහර පුද්ගලයන් ඉන්නවා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. නමුත් මෙහි ඉඳගෙන ලංකාවේ දේශපාලනඥයින් විවේචනය කර ඉන්නවා. ඔබ මේ වගේ කෙනෙක් සමග කතා බහට වැටුනොත් එහෙම ඒ පුද්ගලයා ඔබේ කාලය විනාශ කරනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයා ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට ලොකු බාධාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පුද්ගලයන් ඔබ පොඩ්ඩක් අතේ දුරින් තියාගන්න ඕන. ඒ නිසා මේ කාරණාව මතක තියාගන්න දවස ගත කිරීමේදී ඔබ මේ උදෑසන අවදි වුණාට පස්සේ කළ යුතු පළවෙනි දේ තමයි ඔබේ ජීවිතයට ඔබ කෘතඥ වෙන්න ඕන. ඔබේ ජීවිතයට ඔබට ලැබිලා තියෙන දේවල් වලට මොන ගැසුණු පුද්ගලයෙක්ට ඔබ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබ කොතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා ඔබ අවංකව ඔබ ගැන යම්කිසි සතුටක් ලබන්න ඕන. ඒ තුලින් තමයි ඔබ සාර්ථක දිනයකට මුහුණ දෙන්න අවශ්‍ය කරන ජවය ඔබ තුල ඇති කරගන්නේ. ඒ තමයි පළවෙනි කාරණාව.
දෙවෙනි කාරණාව තමයි මම ඔබට කිව්වේ ඔබ දවස ගත කරනකොට ඇසුරු කරන සියලු පුද්ගලයන් දෙස ඔබ ධනාත්මකව බලන්න පුරුදු වෙන්න ඕන. ඒ අයගේ අඩුපාඩු දැක්කත් ඒකේ මොහොතේම අමතක කරලා දාන්න ඕන. එතකොට මේ පුද්ගලයන් දෙස ධනාත්මකව බැලීම ඒ පුද්ගලයන් සමග සාර්ථකව කටයුතු කර ගැනීමට ඔබේ දිනදා ජීවිතයේ කටයුතු සාර්ථකව කරගන්න ගොඩාක් උපකාර වෙනවා. ඒ තමයි දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණාව තමයි ඔබ මතක තියාගන්න අද දවස කියලා කියන්නේ ඔබේ අනාගත සැලැස්මේ එක කොටසක් කියලා. මොකද්ද මම කිව්වේ? ඒ කිව්වේ දැන් පිටුතුනි අපි හැමෝටම ජීවිතේ ඉලක්ක තියෙන්න ඕන. ඒ ඉලක්ක ලෞකික වශයෙන් තියෙන්නත් ඕන, ආධ්‍යාත්මික වශයෙන් තියෙන්නත් ඕන. ලෞකික වශයෙන් ඉලක්ක තියෙන්න ඕන. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔබේ ජීවිතයේ අරමුණක් තියෙන්න ඕන. තව අවුරුදු 5කින් මම ආර්ථික වශයෙන් කොයි වගේ දියුණු තැනකද ඉන්න ඕන. එහෙම නැත්නම් තව අවුරුදු 10කින් මම මගේ ආර්ථිකය කොයි විදිහටද දියුණු කරගෙන තියෙන්නේ. මම තව අවුරුදු 10කින් මොන වගේ ගෙදරකද ජීවත් වෙන්නේ. මම මොන වගේ වාහනයක්ද පාවිච්චි කරන්නේ. මම මොන රටවල් වලටද සංචාරය කරන්න ඕන. මම මොන බඩු බාහිර ආදියද අරගෙන තියෙන්න ඕන. මම මේ මනුස්ස ජීවිතය මේ ලැබුණු මගේ ජීවිතය මම කොයි විදියටද ලෞකික වශයෙන් සාර්ථක කරගන්නේ. තව අවුරුදු 10කින් මම මොන වගේ තැනකද ඉන්න ඕන කියලා ඔබේ ජීවිතේට ලෞකික වශයෙන් පින්මුතුනි ඉලක්ක තියෙන්න ඕන. අධ්‍යාපනය කරන කෙනෙක් නම් තව අවුරුදු 10කින් මම මගේ අධ්‍යාපනය කොයි මට්ටමටද දියුණු කරගෙන තියෙනවා. රැකියාවක් කරන කෙනෙක් නම් තව අවුරුදු 10කින් මම මගේ රැකියාවේ මොන තැනකද ගිහින් ඉන්නවා. ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් තව අවුරුදු 10කින් මගේ ව්‍යාපාරයේ මොන මට්ටමටද දියුණු වෙලා තියෙනවා කියලා ලෞකික වශයෙන් ඔබට ඔබේ ජීවිතේ ඉලක්ක තියෙනවා. හොඳට මතක තියාගන්න ඔබට ලෞකික ඉලක්ක නැත්තම් ජීවිතේ ඔබේ ජීවිතය අසාර්ථකයි. ඔබේ ජීවිතය ඔබ හිතන්න එපා සාර්ථකයි කියලා. ඔබේ ජීවිතය අසාර්ථකයි. අනිවාර්යයෙන් ඔබට ලෞකික ඉලක්ක ජීවිතේ තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔබට ඔබේ ජීවිතේ ආධ්‍යාත්මික ඉලක්ක තියෙන්නත් ඕන. මොකද පින්වතුනි ඉලක්කයක් තියාගෙන කටයුතු කරන කෙනා තමයි ඒ ඉලක්කේ කරා ගමන් කරන්නේ. ඒ ඉලක්කය ඇචීව් කරන්නේ. ඒ කෙනාගේ ජීවිතය තමයි සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්නේ. ඔබ දැකලා ඇති අපි සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුදු 14ක 15ක ළමයින්ගෙන් අහුවොත් එහෙම පුතේ තව අවුරුදු 20කින් ඔයා කොයි වගේ කෙනෙක්ද? එහෙම නැත්නම් තව අවුරුදු 10කින් ඔයා කොයි වගේ කෙනෙක් වෙන්නද කැමති? කියලා අහුවොත් එහෙම ඒ ළමයාට මෙලෝ හසරක් නැහැ. ඒ ළමයා මේ ලෝකේ අදහසක් නැහැ ඒ සම්බන්ධයෙන්. දැන් මම බොහෝ වෙලාවට මෙහි මාත් එක්ක කටයුතු කරන ලංකාවේ ඇමරිකන් අයිතින් සමහරක් වෙලාවට මම අහනවා තම අවුරුදු 10කින් ඔබ කොතනද ඉන්නේ ආර්ථික වශයෙන්? තම අවුරුදු 10කින් ඔබ ලෞකික වශයෙන් ඔබේ ජීවිතේ කොයි මට්ටමකට දියුණු කරගන්නද කැමති? එහෙම අහනකොට බොහෝ දෙනෙක් එහෙම අහනකොට තමයි කල්පනා කරන්න පටන් ගන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකන්ද? බොහෝ දෙනෙක් පින්වතුනි ජීවිතයේ ගෙවන්නේ ඉලක්කයක් නැතුව. ජීවිතේ නිකන් ඔහේ යන්න දෙනවා. ඒ නිසා ජීවිතේ සාර්ථක කරගත්ත සෑම මිනිසෙකුගේම ජීවිත කතාව කියවලා බලනකොට අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා පින්වතුනි. ඒ තමයි ජීවිතේ සාර්ථක කරගත්ත හැම කෙනෙකුටම ජීවිතේ ඉලක්ක තිබිලා තියෙනවා. එතකොට ඔබ ජීවිතේ ගත කරන පින්වතුන් හැටියට ඔබට ලෞකික වශයෙන් ජීවිතේ ඉලක්ක තිබිය යුතුමයි.
තව අවුරුදු 5කින්, තව අවුරුදු 10කින්, තව අවුරුදු 15කින් ඔබ කොයි වගේ තැනකද ඉන්න ඕන? ඔබ මොන goals ද achieve කරලා තියෙන්න ඕනේ කියලා ඔබට ජීවිතේ ඉලක්ක තිබිය යුතුයි. ඒ වගේම තමයි ඔබට ආධ්‍යාත්මික ඉලක්ක තියෙන්නත් ඕන ජීවිතේ. ආධ්‍යාත්මික ඉලක්ක කියලා කියන්නේ ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔබ භාවනා කරනවා. ඔබ දන් දෙනවා. ඒ වගේම ඔබ පින්දහම් කරනවා. ඔබ අනිත් අයට උදව් උපකාර කරනවා. එතකොට ඔබ මේ කරන ආධ්‍යාත්මික දේවල් මොකටද කරන්නේ කියලා ඔබට පැහැදිලි ආධ්‍යාත්මික ඉලක්කයක් තියෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික ඉලක්කය තව කෙනෙක් කියන ඵලයට ඔබේ හිතේ ඇති වෙන්න ඕනි එකක් නෙමෙයි. ඒක ඔබ ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා ඔබට අවශ්‍ය ආධ්‍යාත්මික ඉලක්කය තමයි ඔබ හදාගන්න. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් එහෙම මම දැකලා තියෙනවා සමහරු ධර්මය පුරුදු කරන අය කෙනෙක් ඉන්න පුළුවන් එයා ධර්මය පුරුදු කරන්නේ එයාගේ ඉලක්කය තමයි මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. එතකොට ඒක එයාගේ ඉලක්කය. එතකොට එයා හිතන්න හොඳ නෑ මේක මගේ ඉලක්කය තමයි හරිම ඉලක්කය. හැමෝම මේ ඉලක්කයටමයි කටයුතු කරන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. ඒක එයාගේ ඉලක්කය. ඒක එයාගේ කැමැත්ත. තව කෙනෙක් ඉන්න පුළුවන් ඒක නා ධර්මය පුරුදු කරන්නේ මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්නේ එයාගේ ඉලක්කය තමයි. එයා කැමති මරණින් මත්තේ ධර්මයේ තියෙන දෙවියන් අතර ඉපදිලා එහෙදි ධර්මයේ පුරුදු කරන්න. එතකොට ඒක එයාගේ ඉලක්කය. ඒක එයාගේ කැමැත්ත. ඒකත් හොඳයි. හැබැයි එයා මෙහෙම හිතුවොත් එහෙම මේක මගේ ඉලක්කය. මගේ ඉලක්කය තමයි හරි. හැමෝම මේ ඉලක්කය වෙනුවෙන්ම කටයුතු කරනවා. එහෙම එකක් නෑ මේකට ලෝකේ. මිනිසුන්ට විවිධ ඉලක්ක තියෙනවා. මිනිසුන්ට විවිධ අරමුණු තියෙනවා. ඊළඟට ධර්මය පුරුදු කරන සමහරු මම දැකලා තියෙනවා. එයාගේ ඉලක්කය තමයි කවදා හරි දවසක පසේ බුද්ධත්වයට පත් වෙන එක. එතකොට ඒක එයාගේ ඉලක්කය. ඒක එයාගේ ගමන. ඒකත් හොඳයි. තව සමහරු ඉන්නවා ධර්මය පුරුදු කරනවා. එයාගේ ඉලක්කය තමයි අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් අවබෝධ කිරීම. ඒක එයාගේ ඉලක්කය. ඒක එයාගේ කැමැත්ත. ඒකත් හොඳයි. ඊළඟට තව සමහරු ධර්මයේ පුරුදු කරනවා, ගුණ ධර්ම දියුණු කරනවා. එයාගේ ඉලක්කය තමයි අනාගතේ කවදා හරි දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙන එක. එතකොට අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ ඒක වැරදි කියලා. ඒක එයාගේ ඉලක්කය. ඒක එයාගේ කැමැත්ත. එතකොට මේ විදිහට ධර්මයේ පුරුදු කරන අයට විවිධ ඉලක්ක තියෙනවා. පුද්ගලයන් විවිධ ඉලක්ක මුල් කරගෙන ධර්මයේ පුරුදු කරනවා. තව සමහර වෙලාව ඔබ දැකලා ඇති ධර්මය පුරුදු කරනවා මට මොන ගහලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි මේ ධර්මය පුරුදු කරන්නේ ස්වාමීන් වහන්සේ මම කැමතියි මරණින් මත්තේ ආයේ මනුස්ස ලෝකෙ ඉපදින්න. ඒක යාගේ කැමැත්ත. මට යාගේ කැමැත්තට විරුද්ධ වෙන්න බෑ. මට කියන්න බෑ යාගේ ඒ ගෝල් එක වැරදි කියලා. එතකොට ඒක යාගේ කැමැත්ත. ඒක යාගේ අරමුණ. එතකොට පින්වතුනි මේ විදිහට පුද්ගලයන් විවිධ ඉලක්ක තියාගෙන විවිධ අරමුණු තියාගෙන මේ ධර්ම මාර්ගය පුරුදු කරනවා. එතකොට මේ ඉලක්ක හැම එකක්ම හොඳයි. හැබැයි ඔබ මේ ඉලක්ක වලින් ඔබ කැමති ඉලක්කය තෝරගන්න ඕන. ඔබට අවශ්‍ය මොකක්ද? ආන්න එකයි වැදගත් වෙන්නේ. සමහරක් විට ඔබට අවශ්‍ය කරන දේ බහුතරයක් දෙනාට අවශ්‍ය නොකරන දෙයක් වෙන්න පුළුවන්. ඔබ කල්පනා කරොත් එහෙම මේ හැම කෙනෙක්ම කැමති මෛත්‍රී බුදු සාසනය නිවන් දකින්න. හැමෝම කියනවා මෛත්‍රී බුදු සාසනය නිවන් දකින්න කියලා. ඒ නිසා මම ඒක තෝරගන්නවා. එහෙම තව පිරිසක් තෝරගත්ත පමණින් ඔබ ඔබේ ඉලක්ක තෝරන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබ කල්පනා කරොත් එහෙම හැමෝම කියනවා මරණින් මත්තේ ධර්මයෙන් තියෙන දිව්‍ය ලෝකෙක උපදින්න කියලා. ඒ නිසා මම මේ ඉලක්කය තෝරගන්නවා. එතකොට ඔබ ඔබේ ඉලක්කය තෝරගන්නේ ස්වාධීනව ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා ඔබට අවශ්‍ය දේ ගැන කල්පනා කරලා නෙමෙයි.
බාහිර ලෝකයේ දිහා බලලා. එහෙම නැත්නම් ඔබ කල්පනා කරන්න පුළුවන් හැමෝම කියනවා මේ ජීවිතේම නිවන් දකින්න කියලා. ඒ නිසා මම ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්නවා මේ ජීවිතේම නිවන් දකින්න. එතකොට ඔබේ තීරණේ ගත්තේ ඔබේ පෞද්ගලික කැමැත්තට නෙමෙයි. බහුතරයක් පිරිස ඒ දේ කරන නිසා. බහුතරයක් පිරිස යම් දෙයක් කරනවා නම් ඔබ ඒ බහුතරයක් දෙනා ඒ දේ කරන නිසා ඒ දේ කරන්න පටන් ගත්තොත් ඔබ හොඳට මතක තියාගන්න. ඔබේ ඉලක්කය ඔබ ස්වාධීනව ඇති කරගත් ඉලක්කයක් නෙමෙයි. බාහිර ලෝකයේ දිහා බලලා, බාහිර පිරිසක් දිහා බලලා ඔබ ඇති කරගත් ඉලක්කය. ඒ බාහිර පිරිස, ඒ බාහිර ලෝකය, ඒ ඉලක්කය වෙනස් කළොත් ඒ අරමුණ වෙනස් කළොත් එදාට ඔබේ ඉලක්කයක් වෙනස් වෙනවා. ඔබේ අරමුණක් වෙනස් වෙනවා. හේතුව ඔබේ ඉලක්කය ඩිපෙන්ඩ් වෙලා තිබුණේ බාහිර පිරිසක් මත. ඔබේ ඉලක්කය පදනම් වෙලා තිබුණේ බාහිර ලෝකයේ මත. ඒ නිසා ඔබ ධර්මයේ පුරුදු කිරීමේදී ධර්මයේ පුරුදු කරන්න කලින් ඔබ ඔබේ අහන්න නුඹේ ඉලක්කය මොකක්ද? නුඹට ඕන මොකක්ද? ඔබ ඔබෙන් අහන්න. ඔබෙන් අහන්න මම මේ ධර්මයේ පුරුදු කරන්නේ මොකටද කියලා. ඔබට කැමති එක ඉලක්කයක් හදාගන්න. ඔබ ඉලක්ක ගොඩාක් හදාගත්තොත් මේ ජීවිතේ ධර්මය අවබෝධ කරනවා මම. ඊළඟට මරණින් මත්තේ මම මනුස්ස ලෝකෙත් උපදිනවා. ඊළඟට මම මරණින් මත්තේ ධර්මයේ තියෙන දිව්‍ය ලෝකෙක උපදිනවා. එහෙම නැත්නම් මම පසේ බුද්ධත්වයටත්පත් වෙනවා. මම බුද්ධත්වයටත්පත් වෙනවා. මම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකිනවා කියලා මේ වගේ ඉලක්ක ගොඩාක් ඔබ හදාගත්තොත් ඔබ හොඳට මතක තියාගන්න. ඔබට එක ඉලක්කයක්වත් සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ඔබ දැකලා ඇති සිංහයෙක් ගුහාවෙන් එළියට ඇවිල්ලා සිංහයා දඩේමේ යනකොට ඒ සිංහයාගේ තියෙන ස්වභාවයක් තමයි පිටුතුනේ සිංහයා මුව රැළක් දැක්කොත් එහෙම නැත්නම් ගෝන රැළක් දැක්කොත් එහෙම ඒ මුව රංචුව තුල ඉන්න එක මුවෙක්ම තමයි මේ සිංහයා ටාගට් කරන්නේ. මං අසවල් මුවව දැහැ ගන්නවා කියලා. සිංහයා හිතන්නේ නැහැ මම මේ මුව රංචුවේ ඉන්න සියලුම මුවන් ඝාතනය කරනවා කියලා. සිංහයා ඉලක්ක කරන්නේ එක මුවවයි, එක ගෝනවයි. ඒ සිංහයාගේ ස්වභාවය තමයි ඒ ඉලක්ක කරගත්ත සත්වයා පිටිපස්සෙම පන්නන. ඒ ඉලක්ක කරගත්ත සත්වයා පිටිපස්සෙම හඹාගෙන යනවා. අන්තිමේදී ඒ ඉලක්ක කරගත්ත සත්වයාම තමයි ගොදුරු කරගන්නේ. ආන්නේ වගේ ඔබේ ජීවිතයට පිටුතුනේ ආධ්‍යාත්මික වශයෙන් පැහැදිලි එක ඉලක්කයක් තියෙන්න ඕන. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි ගමු බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ 4කට කලින් උන්වහන්සේ ආධ්‍යාත්මික ඉලක්කයක් හදාගත්තා. මොකක්ද මේ ආධ්‍යාත්මික ඉලක්කය? මම යම් දවසක අනාගතේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට උන්වහන්සේ අසංකේය කල්පලක්ෂ 4ක් උන්වහන්සේට රහත් වෙන්න ඕන තරම් අවස්ථාව ලැබුණා. ධර්මයේ තියෙන සුගතිවල ඉපදිලා ඉහිදි මාර්ගඵල ලබන්න ඕන තරම් අවස්ථාව ලැබුණා. මනුස්ස ලෝකෙ ඉපදින්න ඕන තරම් අවස්ථාව ලැබුණා. පසේ බුද්ධත්වයට පත් වෙනවා නම් ඒ විදිහේ ඕන තරම් අවස්ථාව ලැබුණා. නමුත් උන්වහන්සේගේ ඉලක්කය උනේ ඒක නෙමෙයි. උන්වහන්සේගේ ඉලක්කය උනේ සම්මා සම්බුද්ධත්වයට පත් වීම. එතකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීම කියන ඉලක්කය හදාගෙන ඒ එකම එක ඉලක්කයේ වෙනුවෙන්ම කටයුතු කළා. ඉතින් මීට අවුරුදු 2600කට කලින් උන්වහන්සේ තමන් වහන්සේගේ ඉලක්කය සාක්ෂාත් කළා. මට මතකයි එක දවසක් කාලයක් ධර්මයේ පුරුදු කරපු කෙනෙක් මහත්තයෙක් මගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ දැන් මම මේ වගේ දේශනාවක් කරලා ඉවරුණාට පස්සේ මගෙන් ඇහුවා මගේ ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මම ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් මගේ ජීවිතයට හදාගන්න ඕන ඉලක්කය මොකක්ද කියලා.
එතකොට මම හිතුවා මහත්ය දැන් ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්න ඔබ කොච්චර කාලයක් වෙනවද? එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ ධර්මයේ පුරුදු කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 12ක් විතර වෙනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 12ක් දන් දීලා තියෙනවා. අවුරුදු 12ක් භාවනා කරලා තියෙනවා. අවුරුදු 12ක් සිල් රැකලා තියෙනවා. අවුරුදු 12ක් ඉඳහම් කරලා තියෙනවා. අවුරුදු 12කට පස්සේ මගෙන් අහනවා මම ඒව කළා ඒව කිරීමේ මම ඇති කරගන්න ඕන ඉලක්කය මොකක්ද කියලා. ඒතකොට බලන්න අර හැම දෙයක්ම කරලා තියෙන පින්වතුනි කිසිම ඉලක්කයක් නැතුව ඔබ හොඳට මතක තියාගන්න ඉලක්කයක් නැතුව සිදු කරන සියලු දේ අසාර්ථක වෙනවා. ඉලක්කයක් නැතුව සිදු කරන සියලු දේ අපතේ යනවා. ඒ නිසා ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් ඔබට පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕන. ඔබට අවශ්‍ය මොකක්ද කියලා. සමහර විට ඔබට අවශ්‍ය මරණින් මත්තේ ධර්මයේ තියෙන සුගතියක ඉපදෙන්න වෙන්න පුළුවන්. සමහර විට ඔබට අවශ්‍ය මරණින් මත්තේ මනුස්ස ලෝකෙ ඉපදින්න වෙන්න පුළුවන්. සමහර විට ඔබට අවශ්‍ය මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න වෙන්න පුළුවන්. සමහර විට ඔබට අවශ්‍ය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න වෙන්න පුළුවන්. සමහර විට ඔබට අවශ්‍ය පසේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. සමහර විට ඔබට අවශ්‍ය සම්මා සම්බුද්ධත්වයට වෙන්න පුළුවන්. මම කියන්නේ ඒ ඉලක්ක එකක්වත් වැරදි කියලා. ඒ ඉලක්ක හැම එකක්ම යහපත් ඉලක්ක. හැබැයි ඔබට මේ ඉලක්ක අතරේ ඔබට අවශ්‍ය එක පැහැදිලි ඉලක්කයක් තියෙනවා. හැබැයි ඒ ඉලක්කය ඔබ ඇති කරගන්න ඕන. තව කෙනෙක් කියන පළියට නෙමෙයි. විශාල පිරිසක් ඒ ඉලක්කයේ වෙනුවෙන් කටයුතු කරන පළියටත් නෙමෙයි. ඒ ඉලක්කය ජනප්‍රිය නිසා නෙමෙයි. ඒ ඉලක්කය ඔබේ අවංක අවශ්‍යතාවය වෙනවා. ඔබට අවංකව අවශ්‍ය දේ බවට පත් වෙනවා. එතකොට ඔබ මතක තියාගන්න ඔබට ආධ්‍යාත්මික වශයෙන් ඉලක්කයක් නැත්නම් ඔබ ජීවන්නේ සාර්ථක ජීවිතයක් නෙමෙයි. ඒ වගේම තමයි පිටුතුනි ලෞකික වශයෙන් ඔබට ඉලක්ක නැත්නම් එදිනදා ජීවිතේ මම අර කියපු විදිහට තම අවුරුදු 10කින් ඔබ කොතනද ඉන්නේ? තම අවුරුදු 15කින් ඔබ මොන වගේ දියුණුවක්ද ලබලා තියෙන්නේ කියලා ඔබට ලෞකික ඉලක්ක නැත්නම් ඒත් ඔබේ ජීවිතය අසාර්ථකයි. ඔබ හිතන්න එපා සාර්ථක ජීවිතයක් ගෙවනවා කියලා. එතකොට ඔබට ලෞකික ඉලක්ක තියෙන්නත් ඕනේ. ආධ්‍යාත්මික ඉලක්කයක් තියෙන්නත් ඕනේ. හැබැයි ඔබ මතක තියාගන්න ඔබේ අනාගත ඉලක්ක වෙනුවෙන් ඔබ කටයුතු කරගෙන යනකොට අද දවස කියලා කියන්නේ ඔබේ අනාගත ඉලක්ක වෙනුවෙන් ඔබ ගත කරන එක දවසක් කියලා. ඒ කියන්නේ ඔබේ අනාගත ඉලක්ක වෙනුවෙන් අදත් ඔබ මොනවා හරි දෙයක් කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට ඔබ බලාපොරොත්තු වෙනවා නම් තම අවුරුදු 5කින් ඔබේ ආයතනයේ ඉහළ තනතුරක් ගන්න ඒ වෙනුවෙන් අදත් ඔබ මොනවා හරි කරලා තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙනවා නම් තම අවුරුදු 10කින් ඔබේ ව්‍යාපාරය දැන් මේ තියෙන මට්ටමේ ඉතාම දියුණු තැනකට ගේන්න ඔබ ඒ වෙනුවෙන් අදත් මොනවා හරි කරලා තියෙනවා. ඔබ අධ්‍යාපනයේ හදාරන කෙනෙක් නම් ඔබ බලාපොරොත්තු වෙනවා නම් තම අවුරුදු 5කින් 10කින් ඔබ මේ වගේ උපාධියක් ගන්නවා. එහෙම නැත්නම් මේ විභාග මම පාස් කරනවා කියලා මේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ ඉලක්කයේ වෙනුවෙන් ඔබ අදත් මොනවා හරි දෙයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් එහෙම ඔබේ ආධ්‍යාත්මික ඉලක්කයේ වෙනුවෙන් ඔබ තබාගෙන තිබෙන ආධ්‍යාත්මික ඉලක්කයේ වෙනුවෙන් ඔබ අදත් මොනවා හරි දෙයක් කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට දවසක් අපේ පන්සලට ලංකාවේ මහත්තයෙක් ආවා. ඒ මහත්තයාගෙන් මම අහුවා මහත්තයාගේ ආධ්‍යාත්මික ඉලක්කය මොකක්ද? එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ හමස්වරෝකාවේ කිව්වා ස්වාමීන් වහන්සේ මම කැමති මරණින් මත්තේ ධර්මයේ තියෙන සුගතියක උපදින්න. ඒක තමයි මගේ ඉලක්කය. මම ඒ ඉලක්කය සාර්ථක කරගන්න නම්
බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කාරණා පහක් පුරුදු කරන්න කියලා. ඒවට කියනවා සීක බල කියලා. ඒ තමයි ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව. අද ඔබතුමා මේ කාරණා පහ දියුණු කළේ කොහොමද කියලා මට කියන්න කියලා. එතකොට මේ මහත්මයා මට කියනවා ස්වාමීන් වහන්සේ සිල්පද පහ විතරයි කියලා රැක්කේ. එතකොට බලන්න ඉලක්කයක් තියෙනවා. හැබැයි ඒ ඉලක්කයේ විදිහේ අද කළ යුතු දේ කරලා නැහැ. ඒ නිසා ඔබ මතක තියාගන්න පින්වතුනි ඔබේ පුළුල් සැලසුමේ අද දවස කියලා කියන්නේ එක කොටසක්. ඔබේ අනාගත ඉලක්ක වෙනුවෙන් අදත් ඔබ මොනවා හරි දෙයක් කරන්න ඕන. ඊයේත් ඔබ මොනවා හරි දෙයක් කරලා තියෙනවා. හෙටත් ඔබ මොනවා හරි දෙයක් කරන්න ඕන. ඔබේ අනාගත ආධ්‍යාත්මික සැලැස්ම, ලෞකික සැලැස්ම ලොකු චිත්‍රයක්. ඒ චිත්‍රයේ අද ඔබ පුංචි හරි ඩොට් එකක් තියනවා. පුංචි හරි පාට පැන්සල් ඉරකින් ඔබට අවශ්‍ය කරන තරම් පාට කරලා තියෙනවා. ඒ විදිහට පොඩ පාට කරනකොට මේ අවශ්‍ය කරන ඩොට් එක හැමදාම පොඩ තියෙනකොට තමයි පිටුතුනි කවදා හරි දවසක ඒක සම්පූර්ණ චිත්‍රයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබේ අනාගත සැලැස්මේ අද දවස කියලා කියන්නේ එක දවසක් ඒ සැලැස්ම වෙනුවෙන් ඒ ඉලක්ක වෙනුවෙන් අදත් ඔබ මොනවා හරි දෙයක් කරලා තියෙනවා. ඒ තමයි තුන්වෙනි කාරණා. මතක තියාගන්න පළවෙනි දේ තමයි ඔබ උදෑසන අවදි වුණාට පස්සේ ඔබේ ජීවිතේට ඔබට ලැබිලා තියෙන දේවල් වලට ඔබට මුණ ගැසුණු පුද්ගලයන්ට ඔබ ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබේ ජීවිතේට ඔබ කෘතඥ වෙන්න ඕන. ඔබ බොහෝම වාසනාවන්ත කෙනෙක් කියලා ඔබ සතුටු වෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි දවස ගත කරනකොට ඔබ යම් පුද්ගලයන් සමග ඇසුරු කරනවා නම් කටයුතු කරනවා නම් ඒ සියලු දෙනා දෙස ධනාත්මකව බලන්න පුරුදු වෙන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි අද දවස කියලා කියන්නේ ඔබේ පුළුල් සැලැස්මේ එක කොටසක්. අනාගත ඉලක්ක වෙනුවෙන් ඒ ඉලක්ක ලෞකික වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. ඒ ඉලක්ක වෙනුවෙන් අදත් ඔබ මොනවා හරි දෙයක් කරලා තියෙනවා. හතරවෙනි කාරණාව තමයි පින්වතුනි දවස සාර්ථක කරගන්න ඔබට උපකාර වෙන දෙයක්. හතරවෙනි කාරණාව තමයි කරන පුංචි දේ පවා ඔබ හරියට කරන්න. උදෑසන අවදි වුණාට පස්සේ මේ පණිවිඩය ඔබේ ඔළුවට දෙන්න. ඒ තමයි අද දවසේ කරන මම සෑම කටයුත්තක්ම. ඒ කටයුත්ත ලොකු කටයුත්තක් වෙන්න පුළුවන්, පුංචි කටයුත්තක් වෙන්න පුළුවන්. ඒ සෑම කටයුත්තක්ම මම නිවැරදිව කරනවා. මොකද පුංචි දේවල් නිවැරදිව කරනකොට පින්වතුනි අපි තුල ඇති වෙන සතුට, අපි තුල ඇති වෙන ආත්ම විශ්වාසය අපිට කවදා හරි දවසක ලොකු දෙයක් කරන්න අවශ්‍ය කරන ජවය ලබා දෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔබට මතක ඇති අපි පුංචි කාලේ පුංචි දරුවෙක් ඇවිදිනකොට මේ දරුවා මුලින්ම පුටුවක් අල්ලගෙන තමයි නැගිටින්නේ. එතකොට පුටුවක් අල්ලගෙන නැගිටින දරුවට යම්කිසි ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. මට බඩගාගෙන ඉන්නවට වඩා මේ පුටුවක් අල්ලගෙන නැගිටින්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ පුංචි දරුවා සමහර විට අම්මගේ ඇඟිල්ලෙන් අල්ලගෙන තාත්තගේ ඇඟිල්ලෙන් අල්ලගෙන පියවර දෙකක් තුනක් ඉස්සරහට තියෙනවා. එතකොට මේ පුංචි ළමයා ඒක හරියට කරනවා. එතකොට යා තුළ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා මට තව කෙනෙක්ගේ අතින් අල්ලගෙන අඩි දෙක තුනක් ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඒ කෙනා ඒ පුංචි දරුවා කාගේවත් උපකාරයකින් තොරව අඩි දෙක තුනක් ඉස්සරහට ඇවිදගෙන යනවා. එතකොට බලන්න පුංචි පියවර හරියට කිරීම තුළ ඇති වෙන ආත්ම විශ්වාසය තමයි
මේ ළමයා තනියෙන් ඇවිදගෙන යන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් කරේ. ආන්නේ වගේ පිටුතුනි ඔබ දවස ගත කරනකොට ඔබ කරන පුංචි පුංචි දේවල් හරියට නීට් එකට කරන්න පටන් ගත්තොත් එහෙම ඒ තුලින් ඔබට ඇති වෙන ආත්ම විශ්වාසයේ සුළුපටු එකක් නෙමෙයි. ඒක ලොකු එකක්. ඒ තුලින් ඇති වෙන ආත්ම විශ්වාසය ඔබට කවදා හරි දවසක ලොකු දෙයක් සාර්ථකව කරන්න උපකාර වෙනවා. ඒ නිසා උදෑසන අවදි වුණාට පස්සේ ඔබ කරන පළවෙනි කටයුත්ත සමහරක් විට ඔබ නිදාගත්ත ඇඳ හදන එක වෙන්න පුළුවන්. ඒ ඇඳ හදන එක ඔබ හරියට කරන්න. ඒක ඔබ හරියට කරන්න. ඔබ නිදාගත්ත ඇඳ පිළිවෙලට හැදුවොත් එහෙම ඔබට මේ පිළිවෙලට හදපු ඇඳ දිහා බලනකොට සතුටක් ලැබෙනවා හිතට. ඒ සතුට ඔබ විඳින්න ඕනේ. ඊළඟට ඔබ සමහරක් විට කුස්සියට ගිහිල්ලා තේකක් හදනවා වෙන්න පුළුවන්. ඒ හදන තේක පිළිවෙලට හදන්න. ඒ තේක බීලා කෝප්පේ හොදලා තියනවා වෙන්න පුළුවන්. ඒක පිළිවෙලට හොදලා තියන්න. ඊළඟට කෙනෙකුට ඊමේල් එකක් යවනවා වෙන්න පුළුවන්. ඒක පිළිවෙලට යවන්න. ගෙවල් දොරවල් අස්පස් කරනවා වෙන්න පුළුවන්. ඒක නීට් එකට පිළිවෙලට කරන්න. කෙනෙක් එක්ක කතා බස් කරනවා වෙන්න පුළුවන්. ඒක පිළිවෙලට කරන්න. මේ විදිහට පින්වතුනි පුංචි පුංචි දේවල් පිළිවෙලට කරන කෙනා කවදා හරි දවසක ලොකු දෙයක් පිළිවෙලට කරනවා තමයි. ඔබ හොඳට මතක තියාගන්න. පුංචි පුංචි දේවල් පිළිවෙලට කරන්නේ නැති කෙනෙක් කවදා හරි දවසක තමන්ගේ ජීවිතේ ලොකු දෙයක් සාර්ථක කරගන්නේ නැහැ. ඒක වෙන්නේ නැති දෙයක්. පුංචි පුංචි දේවල් අපිළිවෙලට කරන කෙනෙක් කවදාවත් ලොකු දෙයක් හරියට කරන්නේ නැහැ. ඒ නිසා ඔබ දවස ගත කරනකොට උදෑසනම ඔබේ මොළයට ඔබ පණිවිඩයක් දෙන්න. අද දවසේ මම කරන සෑම කටයුත්තක්ම ඒ කටයුත්ත පුංචි කටයුත්තක් වෙන්න පුළුවන්. මම ඒක පිළිවෙලට කරනවා. ඔබ කරලා බලන්න මේක. ඔබ තුල ඇති වෙන සතුට ඔබටම දකින්න පුළුවන්. ඔබ තුල ඇති වෙන ප්‍රබෝධය ඔබටම අත්දකින්න පුළුවන්. ඔබ තුල ඔබ ගැන ඇති වෙන ආත්ම විශ්වාසය ඔබටම අත්දකින්න පුළුවන්. ඔබ මේ දේ කරන්න පටන් ගත්තොත් එහෙම. ඒ නිසා කරන පුංචි දේ උනත් පිළිතුරුනි හරියට කරන්න. ඒ තමයි හතරවෙනි එක. අන්තිම කාරණාව තමයි පස්වෙනි එක. සාර්ථක දවසක් ගත කරන්න නම් ඔබ දවස ගත කිරීමේදී අනිවාර්යයෙන්ම තව කෙනෙකුට පුංචි හරි උදව්වක් කරන්න. ඒක තමයි පස්වෙනි කාරණා. දවස ගත කරනකොට තව කෙනෙකුට පුංචි හරි උදව්වක් කරන්න. ඒකට හේතුව තව කෙනෙකුට උදව් කිරීමෙන් ලැබෙන සතුට වගේ වෙන සතුටක් මිනිසෙකුට විඳින්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා මිනිසෙක් හැටියට අපිට විඳින්න පුළුවන් ලොකුම සතුට තමයි අපිට වඩා පහළින් ඉන්න කෙනෙකුට, අපිට වඩා නැති බැරි කෙනෙකුට, එහෙමත් නැත්නම් අපේ උදව්ව අවශ්‍ය කෙනෙකුට උදව් කිරීම. ඒ තුලින් ලැබෙන සතුට ඔබට සාර්ථක දවසක් ගත කරන්න උපකාර වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි ඒ තුලින් රැස් වෙන පින අපිට ලෞකික කටයුතු සාර්ථක කරගන්න. ඒ කියන්නේ අපේ ලෞකික goals achieve කරන්න. අපේ ආධ්‍යාත්මික ඉලක්ක සාක්ෂාත් කරගන්න ඒ රැස් වෙන පුණ්‍ය කර්මය අපට ගොඩාක් උපකාර වෙනවා. ඒ නිසා ඔබ දවස ගත කරනකොට අනිවාර්යයෙන්ම තව කෙනෙකුට පුංචි හරි උදව්වක් කරන්න. සමහරක් විට උදව්ව කරන්නේ තමන්ගේ ස්වාමියාට වෙන්න පුළුවන්. සමහරක් විට තමන්ගේ බිරිඳට වෙන්න පුළුවන්. සමහරක් විට තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්. සමහරක් විට රැකියාව කරන තැනක තමන් එක්කම වැඩ කරන තමන්ගේ යහළුවෙකුට වෙන්න පුළුවන්. සමහරක් විට ඔබ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට ඔබ තව කෙනෙකුට ඔබේ ලේන් එකේ ඉඩ දෙනවා. ඒකත් ඔබ තව කෙනෙකුට කරන උපකාරයක්. තව කෙනෙක් එනකන් ඔබ දොර අරගෙන ඉන්නවා.
ඒකත් ඔබ තව කෙනෙකුට කරන උපකාරයක්. මේ විදිහට පිළිතුරේ දවස ගත කරනකොට තව කෙනෙකුට පුංචි හරි උදව්වක් කරලා ඒ උදව්ව කිරීම තුළින් ඔබ නිරාමිස සතුටක් ලබන්න. මම පුංචි කතාවක් කියන්නම් ඔබට. ඔබ මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ කතාව මීට කලින් අහලා තියෙනවා. සමහරු අහලා නැතුවත් ඇති. ඒ තමයි එක්තරා දවසක එක්තරා කාන්තාවක් එයාට බොහෝම සල්ලි තියෙන කෙනෙක්. මෙයා මොකද කරන්නේ? මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගිහිල්ලා කියනවා ડોක්ටර් මම ගොඩාක් සල්ලි තියෙන කෙනෙක්. මම හොඳ රස්සාවක් කරනවා. මම හොඳට සල්ලි හම්බ කරනවා. හැබැයි මගේ ජීවිතේ කිසිම සතුටක් නැහැ. මෙයා ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙක්. මෙයා කියනවා මගේ ජීවිතේ කිසිම සතුටක් නැහැ. මට ගේ ඇතුලේ කෑම බීම ඕන තරම් තියෙනවා. මට හොඳ වාහනයක් තියෙනවා. මට හොඳ ගියක් තියෙනවා. මට ලස්සන ඇඳුම් පැළඳුම් තියෙනවා. හැබැයි මගේ ජීවිතේ කිසිම සතුටක් නැහැ. ડોක්ටර් සල්ලි ගැන හිතන්න එපා. මට උපකාර කරන්න. මම ඕන තරම් වියදම් කරන්න කැමතියි. මම හොයන්නේ මගේ ජීවිතේ සතුට. එතකොට මේ වෛද්‍යවරයා ඉන්න තැන ඒ බැසිකලි ඒ ඔෆිස් එක පිරිසිදු කරන ලේඩි කෙනෙක් කියනවා මේරි කියලා. ඒ ડોක්ටර් මොකද කරන්නේ? කතා කරනවා මේරි පොඩ්ඩක් මෙහෙට එන්න. එතකොට කාන්තාව වෙනවා කියනවා මේරි මම ඔයාගේ ජීවිත කතාව මීට කලින් මම අහලා තියෙනවා. ඔයාට පුළුවන් පොඩ්ඩක් මේ මැඩම්ට ඔයාගේ ජීවිත කතාව කියන්න. එතකොට මේ මේරි ඒ කාන්තාවට කියනවා මැඩම් මීට අවුරුදු 4කට 5කට කලින් මම බොහොම ලස්සන ජීවිතයක් ගත කරපු කෙනෙක්. මට බොහොම ආදරය කරන හස්බන්ඩ් කෙනෙක් හිටියා. මට ගොඩාක් ආදරය කරපු මගේ පුතා හිටියා. ඉතින් අපි බොහොම ලස්සන සාර්ථක බොහොම සාමකාමී පෞල් ජීවිතයක් ගත කළා. හැබැයි දවසක් මොකද්ද අවාසනාවකට මගේ මහත්තයා කැන්සර් එකක් හැදිලා නැති වුණා. ඒ කැන්සර් එක හැදිලා මහත්තයා නැති වුණාට පස්සේ මගේ පුතයි මමයි ලෝකෙ තනි වුණා. නමුත් අවාසනාව කියන්නේ සතියකට පස්සේ මගේ දරුවා ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා. ඒකට මේ ලෝකෙ මට ආදරය කරපු දෙන්න සතියක් ඇතුළත මාව දාලා ගියා. මම මේ ලෝකේ කවුරුත් නැතුව තනි වුණා. මම ජීවත් වෙන්න ඕන නිසා රස්සාව කළා. නමුත් මගේ ජීවිතේ සතුට කියන එක අහලකවත් තිබ්බේ නැහැ. මම රහට කෑවේ නැහැ. මම ලස්සන අඳුම් පැළඳුම් නැන්දේ නැහැ. මම මූවි එකක් බලන්න ගියේ නැහැ. මම ඇවිදින්න ගියේ නැහැ. මම රස්සාව කරන තැනට ගියා, ගෙදර ආවා. කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ සතුට කියන එක මගේ ජීවිතේ නැති වෙලා ගියා. ඔය විදිහට අවුරුදු 2-3ක් මගේ ජීවිතේ ගත වෙලා ගියා. දවසක් මම වින්ටර් එකේ මගේ ජොබ් එකේ කටයුතු ඉවර කරලා මම ගෙදර යනකොට පාර දිගේ සයිඩ් වෝක් එකේ ඇවිදගෙන යනකොට මම දැක්කා එදා සීතල දවසක් පාරයිනේ පුංචි පූස් පැටියෙක් සීතලේ ගෙහි ඉන්නවා. එයා දිහා බලනකොට මට තේරුණා මෙයා සෑහෙන කාලෙකින් නාලා නැහැ. ඒ වගේම මේ පූස් පැටියා අතහැරලා දාපු කෙනෙක්. ඉතින් මම මේ පූස් පැටිය දිහා බලාගෙන ඉඳලා මම මගේ පාඩුවේ ඇවිදගෙන ගියා. හැබැයි පිටිපස්සේ හැරිලා බලනකොට මේ සතා මගේ පිටිපස්සෙන් එනවා. ඉතින් මම මගේ ගෙදර ළඟටම ආවා. ගෙදර ළඟට ඇවිල්ලා මම පඩියේ නැගලා දොර අරින්න හදනකොට මම දැක්කා මේ පූස් පැටියා පඩිය පාමුල බලාගෙන ඉන්නවා.
ගේ ඇතුළට එන්න අවසර දෙනකම්. ඊට පස්සේ මම මොකද කළේ? මෙහි වරෙන් පැටියෝ කියලා ගේ ඇතුළට කතා කළා. ඊට පස්සේ මේ පූස් පැටියා ගේ ඇතුළට ආවට පස්සේ මම මුලින්ම කළේ උණුවට කිරි එකක් හදලා බිස්කට් එකක බිස්කට් කිහිපයක් එක්ක මේ පූස් පැටියට කන්න දුන්නා. පුදුම කියන්නේ මිස් මේ පූස් පැටියා අර බිස්කට් ටික ඔක්කොම කාලා මම අර දීපු ලොකු කිරි භාජනී සම්පූර්ණයෙන්ම බිව්වා. මම කොච්චර බඩගිනි හිටියද කියන්නේ මෝ ඒක ලෙව කාලම ඉවර කළා මට හොදන්න දෙයක් තිබුණේ නැහැ ඒකේ. ඉතින් මේ විදිහට මේ පූස් පැටියා මේක සම්පූර්ණයෙන්ම කාලි ඉවර කළා දැක්කම මගේ මූණට හිනාවක් ආවා. කියනවා මිස් අවුරුදු ගානකට පස්සේ මගේ මූණට ලස්සන හිනාවක් ආවා. මම ඒ වෙලාවේ තේරුම් ගත්තා ජීවිතේ සතුටින් ඉන්නවා නම් කරන්න තියෙන එකම දේ තමයි අනිත් අයට උදව් උපකාර කිරීම. තව කෙනෙකුට උදව් උපකාර කිරීමෙන් අපේ මූණට එන හිනාව අපේ ජීවිතේට එන සතුට පිටුතුනි සල්ලි වලට ගන්න බෑ. ඉතින් මිස් මම පහුවදා මොකද කළේ? එදා පහුවදා මම කෑම වගේ හැදුවා. මගේ නේබර් මිස්ටර් පීටර් ඒක නම් කාත් කවුරුත් නැතුව තනියෙන් ඉන්න කෙනෙක්. මේ දවස්වල යා ලෙඩ වෙලා ඉන්නේ. මං එයා වෙනුවෙන් බිස්කට් වගේක් හදලා මං උදේ පාන්දර එයාගේ ගෙදරට ගියා. ගිහින් දොරට තට්ටු කළා. මේ වයසක මිනිස්සයා දොර ඇරියා. දොර ඇරලා මට good morning කිව්වා. මං එයාට කිව්වා මිස්ටර් පීටර් මං ඔයා වෙනුවෙන්මයි මේ බිස්කට් ටික හැදුවේ. මේක බොහොම රසයි මේක කන්න කියලා. අනේ මේ වයසක මිනිස්සෙගේ මූණට ලස්සන හිනාවක් ආවා. මේක නම් බොහොම ආසාවෙන් බිස්කට් ටිකක් කාලා මට කිව්වා මේක බොහොම රසයි මට හැමදාම හදලා දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ අහිංසක මිනිස්සගේ හිනාව දැක්කට පස්සේ මට පුළුවන් වුණානේ ඒ කෙනාව සතුටු කරන්න. මට පුළුවන් වුණානේ ඒ කෙනාට උදව් කරන්න කියලා මට දැනුණාට පස්සේ මගේ හිතට ලොකු සතුටක් ලැබුණා. මගේ මූණට ලස්සන හිනාවක් ආවා. ඉතින් මේ කාරණාවලින් මම තේරුම් ගත්තා ජීවිතේ සතුටින් ඉන්නවා නම් කරන්න තියෙන එකම දේ තමයි අනිත් අයට උදව් උපකාර කිරීම. අනිත් අයට උදව් උපකාර කරලා ලබන සතුට පිටුතුනි මම කිව්වේ සල්ලි වලට අපිට ගන්න බෑ. ඒ නිසා ඔබ අනිත් අයට උදව් උපකාර කරන්න දවස ගත කරනකොට අනිවාර්යයෙන්ම එක්කෙනෙකුට හරි ඔබ උපකාරයක් කරලා තියෙනවා. සමහරක් විට කැම ටිකක් දීම වෙන්න පුළුවන්. සමහරක් විට තේ එකක් හදලා දීම වෙන්න පුළුවන්. සමහරක් විට වෙනියම් හෝ ක්‍රමයකින් උදව් උපකාර කිරීමක් වෙන්න පුළුවන්. සමහරක් විට කතාබස් කිරීම වෙන්න පුළුවන්. සමහරක් විට අහුම්කම් දීම වෙන්න පුළුවන්. සමහරක් විට පාරේ ඉඩ දීම වෙන්න පුළුවන්. මොනියම් හෝ ක්‍රමයකින් ඔබ දවස ගත කරනකොට පුංචි හරි උදව්වක් තව කෙනෙක් වෙනුවෙන් කරන්න. හැබැයි මේ උදව්ව කිරීමේදී ඔබ මතක තියාගන්න ඔබ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ඒ උපකාරය කරන්න. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. ඔබ මුළු හදවතින් මේ උපකාරය කරන්න. ඔබට අත්දකින්න ලැබෙයි ඔබ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි තව කෙනෙකුට උදව් උපකාර කරනකොට. ඒකේ විපාකය ඔබට දෙගුණ තෙගුණ වෙලා තමයි ලැබෙන්නේ. ඒකේ විපාකයේ දෙගුණ තෙගුණ වෙලා ඔබේ ජීවිතේට ලැබෙනවා. ඔබ මේක අත්දකලා තියෙනවා. මමත් ඒක අත්දකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දවස ගත කරනකොට පිටුතුනි කෙනෙකුට පුංචි හරි උදව්වක් කිරීමෙන් අපිට ලැබෙන සතුට සාර්ථක දවසක් ගත කරන්න අපට උපකාර වෙනවා. ඒ තමයි පස්වෙනි කාරණා. ඉතින් මේ කාරණා පහම මේ පින්වතුන් හෙට ඉඳලා දැන් අද දවස ගත වෙලා තියෙන්නේ හෙට ඉඳලා ඔබ අනිවාර්යයෙන්ම මේ කාරණා පහ සිදු කරලා බලන්න දිනපතාම ඔබේ ජීවිතේ විශාල වෙනසක් වෙන්න පටන් ගන්නවා. මට මතකයි මීට මාස කිහිපයකට කලින් අපේ මේ පන්සලේ
මම මේ දේශනාව කළා මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා වගේ එකට. ඉතින් එක ළමෙක් පහුගිය දවස්වල මට කතා කරලා කිව්වා මේ ඒ කෙනා මේ කියපු කාරණා පහම හැමදාම පුරුදු කරන්න පටන් ගත්තා කියලා. ඉතින් ඒ කෙනා දැන් කලින්ට වඩා බොහෝම සතුටින් දවස ගත කරනවා. ඒ වගේම එයා කරන හැම කටයුත්තක්ම බොහෝම සාර්ථකව එයා කරගෙන යනවා දැන්. ඒ නිසා පින්වත්නි ඔබේ ජීවිතේ මේ කියපු කාරණා පහ හෙට ඉඳලා ඔබ හැමදාම කරන්න. පළවෙනි එක තමයි ඔබ උදෑසන අවදි වුණාට පස්සේ ඔබේ ජීවිතයට ලැබිලා තියෙන යහපත් දේවල් වලට ඔබට මුණ ගැසුණු යහපත් පුද්ගලයින්ට ඔබේ ශරීරයට ඔබේ ජීවිතයට මේ ලෝකයට ඔබට ලැබිලා තියෙන මේ හැම දෙයකම ඔබ ස්තුතිමත් වෙන්න. කෘතඥ වෙන්න. ඔබ කොච්චර වාසනාවන්ත කෙනෙක්ද කියලා ඔබ කල්පනා කරන්න. ඒ තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඔබ දවස ගත කරනකොට ඇසුරු කරන සෑම පුද්ගලයෙක් දෙසම ධනාත්මකව බලනවා කියන අදහස ඔබේ මොළයට දෙන්න. පුද්ගලයෝ ඇසුරු කරන්නේ ඒ පුද්ගලයන් දෙස ධනාත්මකව බලන පුරුදු වෙන්න. තුන්වෙනි කාරණාව තමයි ඔබේ අනාගත සැලැස්මේ ඔබේ අනාගත ඉලක්කයේ වෙනුවෙන් ඔබ අද දවසේ යම් කිසි දෙයක් කරලා තියෙන්න ඕන. ඔබේ අනාගත ලෞකික ඉලක්ක වෙනුවෙන් ඔබේ අනාගත ආධ්‍යාත්මික ඉලක්ක වෙනුවෙන් ඔබ අද දවසේ මොනියම් හෝ දෙයක් කරලා තියෙන්න ඕන. ඔබේ අනාගත සැලැස්මේ අද දවස කියලා කියන්නේ එක කොටසක් ඒ වෙනුවෙන් අද ඔබ මොනියම් හෝ දෙයක් කරලා තියෙන්න ඕන. මොනියම් හෝ දෙයක් කරනවා කියන අදහස හැමදාම ඔබේ හිතේ ඇති කරගන්න. ඒ වගේම තමයි ඔබ නිදා ගන්න කලින් ඔබ කල්පනා කළ බලන්න අනාගත ලෞකික ඉලක්ක වෙනුවෙන් අනාගත ආධ්‍යාත්මික ඉලක්ක වෙනුවෙන් අද දවසේ ඔබ මොනවද කළේ කියලා. හතරවෙනි කාරණාව තමයි මම ඔබට කියපු කරන පුංචි වැඩේ වුණත් පින්වතුනි හරියට නීට් එකට වෙලාවට කරන්න. කරන පුංචි වැඩේ වුණත් සාර්ථකව සිදු කිරීම ලොකු දේවල් සාර්ථක කරගන්න ඔබට උපකාර වෙනවා. මම කියපු අන්තිම කාරණාව තමයි ඔබ දවස ගත කරනකොට තව කෙනෙකුට පුංචි හරි උදව්වක් කරන්න කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. ඒ තුලින් ඔබ ලබන සතුට, ඒ තුලින් ඔබ ලබන පුණ්‍ය කර්මය ඔබේ ජීවිතේ ඔබ ගත කරන දවස සාර්ථකව ගත කරන්න, සතුටින් ගත කරන්න උපකාර වෙනවා. ඒ නිසා මේ ඉගෙන ගත්ත සියලුම කාරණා මේ ප්‍රධාන කාරණා පහ ඇතුළු ඊට අමතරව ඉගෙන ගත්ත සියලුම කාරණා මේ පිළිතුරට සාර්ථක ලස්සන ප්‍රීතිමත් දවසක් ගත කරන්න ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු